समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලු අයං බදන්තෝ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි ලෝතර කාන්තිමත් තිලෝගුරු අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් අභිධර්ම දේශනාවන් ඉගෙන ගන්නට ආරම්භ කළ පින්වත් ඔබ එහි තුන්වෙනි පාඩමටයි අද සම්බන්ධ වෙන්නේ. පින්වතුනි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත පරමාර්ථය ගැන උගන්වද්දී මූලිකව දැනගන්නට ඕන සිතෙහි ප්‍රභේද පිළිබඳවයි. ඒ පාඩමට යොමු වෙන්න කලින් මීට කලින් දැනගත්තා වූ කරුණ පිළිබඳවත් අවධානය යොමු කරමින් පින්වත් ඔබට තවත් කරුණු කිහිපයක් කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ 6 වෙනි වසසා වැඩ වාසය කළේ රජගහ නුවර බිම්බිසාර මහරජතුමා විසින් පූජා කරපු වේළුවන උයනේ. බුදු පියාණන් වහන්සේ මේ වේළුවන ආරාමයේ වැඩ වාසය කරනකොට රජගහ නුවර සිටුතුමා විවිධ අය තමන් රහත් කියලා කියනකොට ඒක පරිස්සම් කරන්න හිතාගෙන හැටරියන කුස උණ දණ්ඩක සත් හඳුන් පාත්‍රයක් තියලා රහතන් වහන්සේලා ඉන්නවනම් ඒදියෙන් ගිහිල්ලා මේ රත් හඳුන් පාත්‍රේ ගන්න කියලා බෙරගස්සවල නුවර වැසියන්ව දැනුවත් කළා. එදා ඉඳන් දින 6ක් ගෙවුණා. සඳුන් පාත්‍රය කිසිම කෙනෙක් ගත්තේ නැහැ. ඒ කාරණා නිසාම මේ ලෝකයේ ඉදිමත් රහතන් වහන්සේලා නැහැ කියලා මේ නගරවාසීයෝ කියන්න ගත්තා. 7 වෙනි දවසේදී රජගහ නුවරට පිණ්ඩපාත වැඩම කළා. ඉදිමතුන් අතර අගතන්තු ලැබූ මහමුගලන් මහතෙරුන් වහන්සේ පින්ඩෝල බාරද්වාජ තෙරුන් වහන්සේ මේ පින්වත් තෙරුන් වහන්සේලා දිනමත මේ කාරණාව ඇහුණා. මහමුගලන් මහතෙරුන් වහන්සේගේ අනින් පින්ඩෝල බාරද්වාජ මහතෙරුන් වහන්සේ ඊයෙන් ගිහිල්ලා මේ සඳුන් පාත්‍රය ගත්තා. මේ ලෝකයේ ඉදිමත් රහතන් වහන්සේලා වැඩ සිටින බව ඒකෙන් හැමෝටම දැනුවත් වෙන්න සැලැස්සුවා. නමුත් මේ සිදුවීම මුල් කරගෙන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසුන් වහන්සේලා ඒදිපාතිහාර නොකළ යුතුයි කියලා ශික්ෂාපදයක් පැනෙව්වා.
එහෙම ශික්ෂාපද පැනෙවුවා කියලා අන්‍ය තීර්ථකයෝ දැනගත්තා. ඒ අය ශ්‍රාවකයන් වහන්සේලාට පැනවූ ශික්ෂාපද දැන් බුදු පියාණන් වහන්සේටත් කඩන්න බැහැනේ කියලා බුදු පියාණන් වහන්සේටත් අභියෝග කළා. බිම්බිසාර මහරජතුමා මේක දැනගත්තා. එතුමා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. ඒ ආරාධනාව බුදු පියාණන් වහන්සේ පිළිගත්තා. මහරජතුමනි, රජතුමාගේ අඹ උයනේ අඹ විනාත් අයට කඩන්නට තහනම් වුණාට රජතුමාට තහනම් නෑ නේද කියලා සම්බුදු මෑණියන් වහන්සේ බිම්බිසාර මහරජතුමාට දේශනා කරලා ඒතිපාතිහාරය පාන්න දින තෙනුම් දුන්නා. එතනින් පස්සේ ඇසල මැදි පොහෝ දිනය උදා වුණා. සවැත් නුවර ගන්ධබ්බ රුක්මුල සම්බුදු මෑණියන් වහන්සේ යමා මහ පෙරහැර පාලා තීර්ථකයන්ගේ මානිය දුරු කරලා හත්වැනි වසරේ තවතිසා දිව්‍ය ලෝකේ වසසන්නට වැඩම කළා. එතනදී පරසතු රුකමුල පණුවඹුල් ආසනයේ වැඩ හිඳිමින් තිලෝගුරු කාන්තිමත් බුදු පියාණන් වහන්සේ මාතු දිව්‍ය රාජයා ප්‍රමුඛ දසදහසක් සක්වල දෙවියන්ට තුන් මාසයේ පුරාම අභිධර්මයේ දේශනා කළා. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකෘත ධම්මා ආදී විදිහට අභිධර්ම දේශනාව පින්වත්නි තුන් මාසයේ පුරාම දේශනා කළා. ඒ තුන් මාසයේ පුරාම නියමිත බුදුරුවකින් දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන්නට මවල සලස්සපු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පිළිසිඟා වැඩම කරන්නට මිනිස් ලොවට වැඩම කළා. සම්බුදු මෑණියන් වහන්සේට උපස්ථාන කරන්නට ධර්ම සේනාධිපති වූ සරියුත් මහතෙරුන් වහන්සේ සෑම දිනකම එම ස්ථානයේ උපස්ථාන කරමින් කටයුතු කළා. සරියුත් මහරහතන් වහන්සේට සාරිපුත්තේනි අද මම මෙතෙක් ධර්මයේ දේශනා කළා කියලා දේශනා කරපු අභිධර්ම දේශනාවන් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ඉගැන්වුවා. සරියුත් මහරහතන් වහන්සේ එදිනදා ඉගෙනගත්තේ අභිධර්ම දේශනාවන් එදා යමා මහ පෙළහැර පාපු දවසේ පැහැදිලා සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් බවට පත් වුණු 500ක් අතවැසි ස්වාමින් වහන්සේලාට අභිධර්ම ඉගෙනුවා. සම්බුදු මෑණියන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකේ අභිධර්ම දේශනාව කළ අවසන් වෙනකොටම මනුස්ස ලෝක සරියුත් මහරහතන් වහන්සේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට අභිධර්මයේ උගන්වලා අවසන් වුණා. සම්බුදු මෑණියන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් පළවෙනි ධර්ම සංගායනා මූලාසනයේ ඔබ වෙලා කටයුතු වෙනකොට
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ ඒ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීලා 500ක් මහරහතන් වහන්සේලා අභිධර්ම පිටකේ සංග්‍රහ කළා. සරියුත් මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා ඒ ශිෂ්‍ය පරම්පරාවේ බද්දචි, සෝබිත, පේජාලි, පියපාල, පියදස්සි, කෝසිය පුත්ත, සිග්ගව, සන්දේහ, මොග්ගලී පුත්ත තිස්ස, සුදත්ත, දමීය, දාසක, සෝනක, සේවත කියන මහතුරුන් වහන්සේලා තුන්වෙනි ධර්ම සංගායනාව කාලයේ දක්වා වාචනා මාර්ගයෙන් අභිධර්මය පවත්වාගෙන ආවා. මෙතන පින්වතුනි වාචනා මාර්ගයෙන් කියලා කියනකොට ඉස්සර කටපාඩමින් තමයි සියලු ආගමික දහම් කොටස පවත්වාගෙන ආවේ. ලෝකෙ පැරණිම සාහිත්‍ය වෙන්නේ ත්‍රිවේදය. මේ ත්‍රිවේදයට පසු කාල ලියවුණු සාකාගන්තත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ත්‍රිවේදයේ බමුණු සියවස් ගණනාවක්ම අරගෙන ආවේ කටපාඩම් මාර්ගයෙන්. අකුරු ලිවීම ඉස්සර තිබුණට විශේෂයෙන්ම ඒ අකුරු ලිවීම භාවිතා කළේ පණිවිඩ හුවමාරු කර ගන්නා වගේ සුළු සුළු කටයුතු වලට. මොහෙන්දජාරෝ හරප්පා නගරවල තිබිලා පැරණි ලිපි සටහන් ලැබිලා තියෙනවා. අතීතයේදී තම තමන්ගේ ධර්මය පොත්වල ලියලා තියෙනවට වඩා හිතින් දරා ගැනීම උසස් දෙයක් විදිහට ඒ කාලේ සැලකුවා. එතකොට තමන්ගේ සිතේ ධර්මයේ ඇරෙන්න වෙනත් කිසිම දෙයක් හැඳින්වන අවස්ථාවක් අතීතයේ ඒ ආගමික කොටස ඉඩ තිබෙත් නැහැ. ඒ ධර්ම ශාස්ත්‍රයන් කටපාඩම් කරගෙන නැවත ඒවා සත්‍යයනා කරලා පවත්වාගෙන ආවා. එදා ඒ තිබුණු ක්‍රමයම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් භාවිතා කළා. සම්බුදු මෑණියන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මයක් ඒ විදිහටම සත්‍යයනා කරමින් පවත්වාගෙන ආවා. මේ විදිහට පින්වතුනි අභිධර්මයේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ දෙවනි ප්‍රතිස්ස මහරජතුමා කාලෙදී ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත්‍ර අපේ මිහිඳු මහරහතන් වහන්සේ කටපාඩමින් ලංකාවට අරගෙන වැඩම කළා. ලංකාවේ පැරණි ආචාර්යවරුත් ඒ කටපාඩමින්ම පළගම්බාර මහරහතුමාගේ කාලය දක්වාම පවත්වාගෙන ආවා. මාතර ජනපදයේ අලුයමේදී
ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරනකොට අභිධර්මයක් ගන්ථාරූඪ කළා. පින්වතුනි, අභිධර්මයේ ඊ타මාත්ම සුන්දර ලෝයති සියලුම ප්‍රශ්න විසඳන මහා ඖෂධය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අභිධර්මයේ තියෙනවා පින්වතුනි ප්‍රකරණ ග්‍රන්ථ 7ක්. මේ ප්‍රකරණ ග්‍රන්ථ 7 පුරාම තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතනාදී පරමාර්ථ ධර්මයන් විග්‍රහ කිරීම. පරමාර්ථ ධර්ම 4ක් තියෙන බව දැන් ඔයත් දන්නවා. චිත්ත චෛතසික රූප කියලා. එයින් අද පාඩම සිතෙහි ප්‍රභේද පිළිබඳවයි. සිත කියලා කියන්නේ එකක් නෙමෙයි පරම්පරාවක් බව දැන් ඔයත් දන්නවා. ඒ සිත් පරම්පරාවේ ඇති සිත් විවිධාකාරයි. විවිධාකාරවන ඒ සිත් කෙටියෙන් 89කුත් විස්තර වශයෙන් 121කුත් වෙනවා. මේ සිත්වල ස්වභාවය අනුව මේ සිත් විවිධ ක්‍රමවලට බෙදන්න පුළුවන්. සිතකට අරමුණක් නැතුව හට ගන්නට බෑ. සිතක් ඇති වෙන්න අරමුණක් තියෙන්නටම ඕනේ. ඒ වගේම සිතක් සිතේ ගති නැතුව පවතින්නේ නැහැ. සිතේ ගති කියලා අදහස් කළේ චෛතසික ධර්ම වලට. පංචස්කන්ධේ නම් ඒක වේදනා සංඥා සංකාර විදිහට තමයි විස්තර කරන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයා මම කියලා කියනවා, ආත්මය කියනවා, සත්වයා කියනවා, පුද්ගලයා කියනවා. ඒ වුණාට එහෙම මම කියලා, ආත්මය කියලා, සත්වයා කියලා, පුද්ගලයා කියලා, ආත්මය කියලා හඳුන්වන්න දෙයක් නැහැ. හැබැයිටම පවතින්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධාතු ආයතනාදී වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ පින්වතුනි එක් අවස්ථා ඊතා නිරවුල්ව ඔබ හිතට ගන්නට ඕනේ. එක් අවස්ථා කියලා කිව්වේ අපාය 4ක් තියෙනවා. මනුස්ස භූමියක් තියෙනවා, දිව්‍ය ලෝක 6කුත් තියෙනවා. මේ 4යි 1යි 5යි 6යි 5යි 11යි මේ කියන භූමි 11 තුල වැඩි වශයෙන්ම ඇති වෙන්නේ පංචකාම සම්පත් ගැන ඇලීම ඇති සිත්. ඒ භූමිය වල ජීවත් වන අයට වැඩි වශයෙන් ඇතිවන සිත් හඳුන්වන නමකුත් තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිදු උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම නැති කරගෙන පවත්තන් යන චිත්තසංතතියක් ඇතිව ඉන්න පුළුවන් භූමිත් තියෙනවා. එහෙම තැන්වල වැඩි වශයෙන් ඇතිවන ඒ සිත් වලට කියන නමකුත් තියෙනවා. ඒ වගේම රූපයකොත් නැතිව නාමකයි විතරක් පවතින තැනුත් තියෙනවා. ඒ විදිහට ඇතිවන සිත් හඳුන්වන විදිහකුත් තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම අපි ඉදිරියට එන්නේ
විපාක ධර්ම හැම මොහොතකම අපි ඉස්සරහට විපාක ධර්මය හමු වෙන්නේ. ඒ විපාක ධර්ම අපි ඉදිරියට එනකොට ඒවාට බලපෑ අතීත හේතු කාරණා තියෙනවා. කුසල අකුසල ආදී විදිහට හැමෝගේම ජීවිතවල ඒ ධර්මතා තියෙනවා. පින්වත්නි දැන් ඔබේ අවධානයම යොමු කරනවා එක ජාතක කතාවකට. මේ කාරණාව කියන්නේ පින්වත් ඔයයන්ට ඉතා හොඳට තේරුම් ගන්නට ඇතිවන කාමසිත, ද්වේෂසිත, මෛත්‍රීසිත ඒවායේ කර්ම විපාකයන් ඒ වගේම උපාදානයන් කරගත්ත කවුණු ඒකාම උපදාන, ditthi උපදාන, සීලබ්බත උපදාන, අත්වාද උපදානයන් ඒ වගේම පෙර පුරුද්දම පෙර කවුණුම නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවන විදිහ එකිනෙකා මුණ ගැහෙන ආකාරයේ ඒ වගේම කෙලිස්වල හැටි, සසරේ හැටි, දෘෂ්ටි වල හැටි, ආශ්‍රව ධර්ම වල බලය මේ වගේ කවුණු තේරුම් ගන්න මම ওই පින්වතුන්ව චුල්ලපදම ජාතකයේට අවධානය යොමු කරනවා. චුල්ලපදම ජාතකය ඉස්සර අතීතයේ බානස්තවද බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කාලේ අපේ මහ බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජතුමාගේ අගමහේසියගේ කුස පිළිසිඳ ගත්තා. මහ බෝධිසත්වයන් වහන්සේට නම් තබන දිනයේදී පදුම කුමාරයා කියලා නම් තිබ්බා. මේ පදුම කුමාරයාට තවත් සහෝදරයෝ 6 දෙනෙක් හිටියා. මේ 7 දෙනා තරුණ වියට එනකොට රාජ්‍ය සේවයේ යෙදලා ඉන්නකොට දවසක් රජතුමාගේ උදහසින් මේ තරුණ කුමාරවරුත් කුමාරවරුන්ගේ භාර්යාවනුත් එක්ක මේ අයට නගරයෙන් පිට වෙන්න සිද්ධ වෙනවා. මේ 7 දෙනා භාර්යාවනුත් එක්ක ටිකෙන් ටික වැලිපෙරුණු කාන්තාරයක තමයි ගියේ. කාන්තාරේ ටිකක් යනකොට මේ පිරිසගේ ආහාර පාන සියල්ල අවසන් වුණා. ඒත් කාන්තාරයේ ගිය ප්‍රමාණය අවසන් වෙලා නැහැ. තාමත් කාන්තාරේ මැද කුසගිනි ඉවස ගන්න බැරිව මේ සහෝදරයෝ කතා කර ගන්නවා එක දවසකට තමන්ගේ භාර්යාවන්ගෙන් එක එක්කෙනා ගානේ මරලා ඒ මාස් බෙදාගෙන කාලවත් ජීවත් වෙමු නැත්නම් අපි කාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ වෙන කරන්න දෙයක්වත් නැහැ කියලා. අනෙක් කුමාරවරු තම තමන්ගේ භාර්යාවන් දවසකට එක්කෙනා ගානේ මරලා අනිත් අයටත් ආහාර බෙදලා දෙනවා. චුල්ලපදම කුමාරයා තමන්ට ලැබුණු කොටසයි තමන්ගේ භාර්යාවට ලැබුණු මස් කොටසයි දෙකෙන් එක කොටසක් විතරක් ප්‍රයෝජනයට අරගෙන දෙන්නම එක කොටසකින් විතරක් යපෙන්නේ අනිත් කොටස අරන් තියාගත්තා. මේ විදිහට දින කිහිපේ යනකොට
බෝධිසත්වයන් වහන්සේගේ භාර්යාව මරණ වාරයක් ආවා. චුල්ලපදුම කුමාරයා කරන්නේ තමන් ඉතුරු කරගෙන හිටිය මස් කොටස් සියල්ලම තමන්ගේ සහෝදරයින්ට දීලා ඒ අයත් නොදැනුවත්ව තමන්ගේ භාර්යාවත් කැඳවගෙන එතනින් පැනලා යනවා. බෝධිසත්වයන් වහන්සේ බිරිඳට කාන්තාරේ ඇවිදගෙන යන්න බැරි වෙනකොට මේ බිරිඳව තමන්ගේ කර උඩින් තියා ගන්නවා. කර තබාගෙන ඇවිදගෙන යනකොට මේ බිරිඳට පිපාසය ඉවස ගන්න බැරි වෙනවා. බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ දකුණැලේ පළලා ලේ දීලා තිබා සංසිඳවනවා. කාන්තාරයේ මේ විදිහට කොහොම හරි බෝධිසත්වයන් වහන්සේට ගෙවන්න පුළුවන් වෙනවා. කාන්තාරයේ තරණය කළ ඉවර කරලා ගම්මානයකට යනවා. ඇඟේ වෙහෙස නිවාගෙන ආහාර පාන අරගෙන ශරීරයේ යථා තත්ත්වයට පත් කරගෙන බෝධිසත්වයන් වහන්සේ එක ගඟක් ළඟ අසපුවක් හදාගෙන ඒ අසපුවේ මේ බිරිඳත් එක්ක ජීවත් වෙනවා. පින්වතුනි, මේ කතාව ඇහෙනකොට ඔබ කල්පනා කරන්න බ්‍රහ්මදත්ත රජතුමාගේ කෝපය, තරුණ කුමාරවරුන්ගේ පිටුවහල් වීම, කාන්තාරයේදී ඔවුන්ට ඇතිවුණු සිත්, එකිනෙක බිරින්දෑවරුන්ට සෙනෙහසින් ඉඳලත් පසුව බිරින්දෑවරු මානයට පත් කරපු විදිහ, ඔවුන්ට මොන වගේ සිද්දේ ඇති වෙන්නේ නැත්තේ? ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ බිරිඳ බේරගත්ත විදිහ, සහෝදරයින්ට අනිත් මස් කොටස් දීලා තමන්ගේ බිරිඳත් එක්ක පැනලා ආපු විදිහ, බිරිඳව කරේ තියාගෙන ආපු විදිහ, දකුණලේ පළලා ලී දුන්නු විදිහ, අන්තිමට බේරගෙන ඉදිරියට ආපු විදිහ, ඔයත් කල්පනා කරන්න ඒ සියලු දෙනාගේ හිතවල මොන වගේ සිත් තිබ්බේ කියලා. බෝසත්යන් වහන්සේ අසපුවකුත් හදාගෙන මෙහෙම වාසය කරද්දී රටේ රජතුමා ඉතා දරුණු හොරෙක්ව රාජපුරුෂයලව අල්ලගෙන මේ හොරාට දඬුවමක් දෙනවා. ඒ තමයි අත් දෙකයි පා දෙකයි කප්පවනවා. ඔරුවක මේ ලේ වගේ දෙන තුවාල තියෙන මේ කොටාව තියලා ඔරුව ගඟ දිගේ පහ කරලා යවනවා. හැමෝටම අපේ ඉන්න මේ වගේ අපරාධ කරන අයගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා මේ වගේ අබ්බගාතේ කොටෙක් කරනවයි කියලා හැමෝටම දැනගන්නත් එක්ක ඔරුව පහ කරලා යවනවා. මේ අබ්බගාත කොට කෑකෝ ගගහා විලාප තියමින් වේදනාවට ගඟ දිගේ පහළට යනවා. දෙපසෙනක බලාගෙන ඉන්නවා. ඈතට පාපෙවි යනවා. මහ බෝධිසත්වයන් වහන්සේ ඉන්න අසපුව ළඟින් මේ ඔරුව යනකොට බෝධිසත්වයන් වහන්සේට මේ හඬ ඇහිලා හොයලා බලද්දී මේ කොටාව දැකලා ඔරුව ගොඩට අරගෙන
කොටාව බෙහෙත් කරලා සනීප කරනවා. අසපුවට අරන් ගිහිල්ලා මේ අත්පාවල තුවාල සනීප කරලා කොටාටත් කන්න බොන්න දීගෙන බෝධිසත්වයන් වහන්සේ හොරක බලා ගන්නවා. භාර්යාවත් අසපුවේ තියලා කොටත් අසපුවේ තියලා බෝධිසත්වයන් වහන්සේ කැලේට ගිහිල්ලා ගඩාගෙඩි කඩාගෙන ඇවිල්ලා පලා වර්ග කඩාගෙන ඇවිල්ලා භාර්යාවයි මේ අබ්බගාත කොටයි දෙන්නව පෝෂණය කරනවා. ටික දවසක් කොහොම යනකොට මේ කාන්තාව අර කොටා ගැන ටික ටික ඇලීමක් ඇති වෙලා එවුන් අතර අන්‍යම් සම්බන්ධයක් ගොඩනගෙනවා. මේ කාන්තාව කල්පනා කරනවා මොහොත් එක්ක මේ වගේ එකට ජීවත් වෙන්න බැරි මට මේ චුල්ලපදම කුමාරයා ඉන්න හින්දා කුමාරයාව මැරුව අපිට ඉන්නට හොඳින් ඉන්න පුළුවන් කියලා හිතලා මේ කාන්තාව මොකද කරන්නේ? බෝධිසත්වයන් වහන්සේ මරන්නට සැලසුම් හදනවා. දවසක් කියනවා බෝධිසත්වයන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි කාන්තාරේ එනකොට මම දෙවියන්ට පාදයක් වුණා. අපි මේ කාන්තාරයෙන් බේරන්න කියලා ඒ බාරේ ඔප්පු කරන්නට ඕනේ. ඒකට අපි අර පර්වතයේ මුදුනට ගිහිල්ලා දෙවියන්ට බාරේ ඔප්පු කරමු කියලා පර්වතයක් උඩට බෝධිසත්වයන් වහන්සේව ඉක්කරගෙන යනවා. පර්වතයේ එක කෙළවරකදී මේ කාන්තාව බෝධිසත්වයන් වහන්සේගේ පිටිපස්සෙන් ඇවිල්ලා තල්ලු කරනවා. පින්වත්නි හොඳට කල්පනා කරන්න. ගඟ දිගේ ගහගෙන යවපු ඒ උරුවේ හිටිය කොටාව අරගන්නකොට ඇති වුණොසේ කොටාගේ සොරසෙස්සා රත්තුමාගෙන් ලැබුණු දඬුවම් ඒ වගේම අසපුවේදී යපුණු විදිය බෝධිසත්වයන් වහන්සේ දෙන්නව ජීවත් කරවන්න කැලේට ගිහිල්ලා ඒ ආහාර පාන හොයාගෙන ආපු විදිය එහෙම තියෙද්දි මේ දෙන්නගේ හිතවල ඇති වුණු සිත්වල ස්වභාවය හිතන්න. ඒ වගේම මේ අනියා බැඳීම වෙනුවෙන්ම බෝධිසත්වයන් වහන්සේව මරන්න කල්පනා කරපු විදිහ හිතන්න. මෙවැනි සිදුවීම් අද මේ සමාජයේ ඕන තරම් තියෙන විදිහ කල්පනා කරන්න. බෝධිසත්වයන් වහන්සේව පර්වතයෙන් පල්ලෙහාට තල්ලු කරපු විදිහ හිතන්න. ඇති වෙන්නේ නැත්තේ මොන වගේ සිද්ද? අපි ඒ සිත් හඳුනා ගන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේව තල්ලු කළාට ධර්මයේ විසින් රකින්නවා, අධර්මයේ විසින් නැසනවා. ධර්මයේ විසින් රකින්නකොට අධර්මයේ විසින් නැසනකොට බෝධිසත්වයන් වහන්සේ තල්ලු කළාට ගස්ගමුවක රැඳිලා ජීවිතේ බේර ගන්න පුළුවන් වෙනවා. සුළු තුවාලක් තියෙද්දි ගස්ගමුවක රැඳලා හිටිය බෝධිසත්වයන් වහන්සේ තලගොයෙක්ගේ උදව්වෙන් එක ගමකට යනවා. බෝධිසත්වයන් වහන්සේගේ පිය මහරජතුමා බානස්තුව රජතුමා කලුරිය කළාට පස්සේ එහෙට ගිය බෝධිසත්වයන් වහන්සේ පතුම කියන නමින්
රජකම ලබා ගන්නවා. දසරාජ ධර්මයේ රටපාලනය කරන බෝධිසත්වයන් වහන්සේ නුවර හතර වාසල් දොරත් නුවර මැදත් රජගිතර මහ වාසලත් දන්සල් 6ක් කරවල නුවර හිටියේ දුප්පත් දුගී මගී යාචකාදීන්ට දන් දෙන්න පටන් ගන්නවා. කාලේ මෙහෙම යනකොට අර පෞකාර කාන්තාව තමන් ළඟට කෑම බීම ගෙනල්ලා දෙමින් තමන්ව රැක බලාගත්ත සාමියා නැසුවට පස්සේ නැසුවේ කියලා හිතලා නැසුවට පස්සේ අර කොටත් හිසේ තියාගෙන ජීවත් වෙන්න විදිහක් නැතුව තනින් තන ගිහිල්ලා සිඟා කමින් ජීවත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ දන් දෙමින් කටයුතු කරනකොට මේ කාන්තාවට දැනගන්න ලැබෙනවා රජතුමා දන් දෙනවා කියලා. අර කොටාවක් පැසක තියාගෙන හිස උඩින් තියාගෙන හිඟා කමින් රජතුමාගේ ඒ දානශාලාවට එනවා. රජතුමා දකිනවා මේ කාන්තාව පැසත් මෙහිම තියාගෙන ඉන්නවා. ඉතින්ට එවිට රජතුමා මේ මොකද්ද කියලා අහනවා. ස්ත්‍රියගේ හිසින් පැස බාලා එහම ළඟට ගෙන්නවගෙන ඇගේ විස්තර අහනවා. බෝධිසත්වයන් වහන්සේට සියලු කරුණු මතක් වෙනවා. මාව කන්දෙන් බිමට පෙරලපු මේ පෞකාර ගැහැණි නේද මේ දුස්සීල ගැහැණි නේද? මාව ඒතනට පත්කරමින් මට කරදර කරපු මේ කොටා නේද කියලා හඳුනගෙන සතුමාට ඉවස ගන්න බැරි තරම් කීර්තියක් එනවා. මහරජතුමා මොකද කරන්නේ? කෝපේ ඉවස ගන්න බැරුව මිනිහට දඬුවම් දෙනවයි කියලා දඬුවම් නියම කරනවා. ඒත් ආපහු කල්පනා කරනවා මෙතන ධර්මයේ මේක නේද? මං කෝපේ පාලනය කරගත යුතුයි. ධර්මයේ ස්වභාවය මෙහෙම නේද කියලා කල්පනා කරලා කෝපය සංසිඳවගෙන මේ දෙන්නම තමන්ගේ රටින් එළවනවා. පින්වතුනි, ඒ කාලේ සහෝදරයෝ එකට හිටිය විදිහ, ඒ වගේම කාන්තාරේ සිටුවීම, අසපුවේ හිටිය විදිහ, කොටා බේරගත්ත විදිහ, භාර්යාවයි මේ අබ්බගාත කොටයි දෙන රැක බලාගත්ත විදිහ, භාර්යාව මේ පුරුෂයාව බෝධිසත්වයන් වහන්සේව තල්ලු කරපු විදිහ, බෝධිසත්වයන් වහන්සේ ජීවිතේ බේරගත්ත විදිහ, රජකම ලැබුණු විදිහ, ඒ වගේම නැවත මේ මොන ගැහුණ විදිහ, දඬුවම් නියම කරලා ආපහු ඒක අවලංගු කළ රටින් නිරපෝපු විදිහ, ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයෝ කවුද කියන විදිහත් ඔය ඇත්ත දැනුවත් ඒකේ ශිෂ්‍යභාවය හොඳට තේරුම් ගන්න. මෙතන බෝධිසත්වයන් වහන්සේගේ එදා භාර්යාව වුණේ චින්චි මානවිකාව, අබ්බගාත කොටා වුණ දේවදත්ත තෙරුන් වහන්සේ.
තලගොවි රජාවනේ ආනන්ද තෙරුන් වහන්සේ. පදුම කුමාරයා තමයි අපේ මහ බෝධිසත්වයන් වහන්සේ. චින්චි මානවිකාවගේ දෙව්දත් තෙරුන් වහන්සේගේ වර්තමාන කතාව ඔයත් දන්නවනේ. පින්වත්නි, සිතේ ස්වභාවය මේ කවුණු වලින් දැන් ඔයත් හොඳට තේරුම් ගන්නට ඕනේ. සිත කියන්නේ පරම්පරාවක්. මේ සිත් පරම්පරාවේ අයහපත් නරක ප්‍රතිඵල ලබා දෙන සිත් වගේම යහපත් හොඳ ප්‍රතිඵල ලබා දෙන සිතුත් තියෙනවා. ඒ යහපත් අයහපත් සිත්වලිය විපාක විදිහට ලැබෙන සිතුත් තියෙනවා. ඒ වගේම කියා සිතුත් තියෙනවා. ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද වගේ ධර්මතාවයන් නැති කරගෙන දියුණු තත්ත්වයට පත් කරගත් සිතුත් තියෙනවා. රූපකයත් නැති කරගෙන තවත් දියුණු තත්ත්වයට පත් කරගත් සිතුත් තියෙනවා. මේ විදිහට සිතේ විවිධාකාර ප්‍රභේද තියෙනවා. ඒ විවිධ ප්‍රභේද සංඛ්‍යා වශයෙන් දැන් ඔය ඇත්ත මෙන්න මේ විදිහට දැනගන්න. සිත් සියල්ල 121ක් තියෙනවා. ඒ සිත් 121 භූමි වශයෙන් බෙදෙනවා. ජාති වශයෙන් බෙදෙනවා. වේදනා වශයෙන් බෙදෙනවා. සංපයුක්ත විප්‍රයුක්ත විදිහටත් බෙදෙනවා. අසංකාරික සසංකාරික විදිහටත් බෙදෙනවා. ලෞකික ලෝකෝත්තර විදිහටත් බෙදෙනවා. අහේතුක සහේතුක විදිහටත් බෙදෙනවා. අසෝබන සෝබන විදිහටත් බෙදෙනවා. ඒ වගේම සිත් 121කින් ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් සිතුත් තියෙනවා. සිත් 121කින් කළා වූ කුසල කුසල කර්මවල විපාක විදිහට ලැබෙන සිතුත් තියෙනවා. දැන් අපි මුලින්ම මේ සිත් 121කින් භූමි වශයෙන් බෙදෙන්නේ කොහොමද කියලා දැනගනිමු. එතන කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. එකතුව 121යි. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි, එකතුව 121යි. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි, එකතුව 121යි. ඊට පස්සේ බෙදෙන්නේ ජාති වශයෙන්. සිත් 121 ජාති වශයෙන් බෙදෙන්නේ මෙන්න මේ විදිහට. අකුසල සිත් 12යි, කුසල සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි, ලෝකෝත්තර සිත් 40යි. අකුසල සිත් 12යි, කුසල සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි, ලෝකෝත්තර සිත් 40යි. එකතුව 121යි. අකුසල සිත් 12යි, කුසල සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි, ලෝකෝත්තර සිත් 40යි. එකතුව 121යි. ඒ සිත් 121 ජාති වශයෙන් බෙදෙන විදිහ. දැන් සිත් 121 වේදනා වශයෙන් කොහොමද බෙදෙන්නේ? සුඛ සහගත සිත් 1යි, සෝමනස්ස සහගත සිත් 62යි, දුක්ඛ සහගත සිත් 1යි, දෝමනස්ස සහගත සිත් 2යි, උපේක්ඛා සහගත සිත් 55යි, එකතුව 121යි. සුඛ සහගත සිත් 1යි, සෝමනස්ස සහගත සිත් 62යි, දුක්ඛ සහගත සිත් 1යි, දෝමනස්ස සහගත සිත් 2යි, උපේක්ඛා සහගත සිත් 55යි. එකතුව 121යි. සුඛ සහගත සිත්
එකයි. සෝමනස්ස සහගත සිත් 62යි. දුක්ඛ සහගත සිත් 1යි. දෝමනස්ස සහගත සිත් 2යි. උපේක්ඛා සහගත සිත් 55යි. එකතුව 121යි. දැන් සිත් 121 සම්පයුත්ත විප්පයුත්ත වශයෙන් බෙදෙන්නේ කොහොමද? සම්පයුත්ත සිත් 87යි. විප්පයුත්ත සිත් 34යි. එකතුව 121යි. සම්පයුත්ත සිත් 87යි. විප්පයුත්ත සිත් 34යි. එකතුව 121යි. සම්පයුත්ත සිත් 87යි. විප්පයුත්ත සිත් 34යි. එකතුව 121යි. ඊළඟට සිත් 121 අසංකාරික සසංකාරික විදිහට බෙදෙන්නේ කොහොමද? අසංකාරික සිත් 37යි. සසංකාරික සිත් 84යි. එකතුව 121යි. අසංකාරික සිත් 37යි. සසංකාරික සිත් 84යි. එකතුව 121යි. අසංකාරික සිත් 37යි. සසංකාරික සිත් 84යි. එකතුව 121යි. ඊළඟට සිත් 121 ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදෙන්නේ කොහොමද? ලෞකික සිත් 81යි. ලෝකෝත්තර සිත් 40යි. එකතුව 121යි. ලෞකික සිත් 81යි. ලෝකෝත්තර සිත් 40යි. එකතුව 121යි. ලෞකික සිත් 81යි. ලෝකෝත්තර සිත් 40යි. එකතුව 121යි. ඊළඟට සිත් 121 අහේතුක සහේතුක විදිහට බෙදෙන්නේ කොහොමද? අහේතුක සිත් 18යි. සහේතුක සිත් 103යි. එකතුව 121යි. අහේතුක සිත් 18යි. සහේතුක සිත් 103යි. එකතුව 121යි. අහේතුක සිත් 18යි. සහේතුක සිත් 103යි. එකතුව 121යි. සිත් 121 අසෝබන සෝබන විදිහට බෙදෙන්නේ කොහොමද? අසෝබන සිත් 30යි. සෝබන සිත් 91යි. එකතුව 121යි. අසෝබන සිත් 30යි. සෝබන සිත් 91යි. එකතුව 121යි. අසෝබන සිත් 30යි. සෝබන සිත් 91යි. එකතුව 121යි. සිත් 121න් ප්‍රතිසන්දිය ලබා දෙන සිත් 19ක් තියෙනවා. ඒ 19 මෙන්න මේවා. සුගති දුගති ලෙස අහේතුක ප්‍රතිසන්දි සිත් 2යි. කාම සුගති මහා විපාක ප්‍රතිසන්දි සිත් 8යි. රූපාවචර මහා විපාක සිත් අසඤ්ඤ සත්‍යේ හැර 5යි. අරූපාවචර විපාක සිත් 4යි. එකතුව 19යි. සුගති දුගති ලෙස අහේතුක ප්‍රතිසන්දි සිත් 2යි. කාම සුගති මහා විපාක ප්‍රතිසන්දි සිත් 8යි. රූපාවචර විපාක සිත් අසඤ්ඤ සත්‍යේ හැර 5යි. අරූපාවචර විපාක සිත් 4යි. එකතුව 19යි. සුගති දුගති විදිහට අහේතුක ප්‍රතිසන්දි සිත් 2යි. කාම සුගති මහා විපාක ප්‍රතිසන්දි සිත් 8යි. රූපාවචර විපාක සිත් අසඤ්ඤ සත්‍යේ හැර 5යි. අරූපාවචර විපාක සිත් 4යි. එකතුව 19යි. සිත් 121න් කළා වූ කුසල අකුසල කර්මවල විපාක විදිහට ලැබෙන සිත් 32ක් තියෙනවා. කාමාවචර පුඤ්ඤාභි සංකාර නිසා විපාක සිත් 16ක් ලැබෙනවා. රූපාවචර පුඤ්ඤාභි සංකාර නිසා විපාක සිත් 5ක් ලැබෙනවා. අපුඤ්ඤාභි සංකාර නිසා විපාක සිත් 7ක් ලැබෙනවා.
ආනෙන්ජාභි සංඛාර නිසා විපාක සිත් අරූප තලයට 4ක් ලැබෙනවා. එකතුව 32යි. කාමාවචර පුඤ්ඤාභි සංඛාර නිසා විපාක සිත් 16ක් ලැබෙනවා. රූපාවචර පුඤ්ඤාභි සංඛාර නිසා විපාක සිත් 5ක් ලැබෙනවා. අපුඤ්ඤාභි සංඛාර නිසා විපාක සිත් 7ක් ලැබෙනවා. ආනෙන්ජාභි සංඛාර නිසා විපාක සිත් අරූප තලයට 4ක් ලැබෙනවා. කාමාවචර පුඤ්ඤාභි සංඛාර නිසා විපාක සිත් 16ක් ලැබෙනවා. රූපාවචර පුඤ්ඤාභි සංඛාර නිසා විපාක සිත් 5ක් ලැබෙනවා. අපුඤ්ඤාභි සංඛාර නිසා විපාක සිත් 7ක් ලැබෙනවා. ආනින්ජාභි සංඛාර නිසා විපාක සිත් 4ක් ලැබෙනවා. එකතුව 32යි. පින්වතුනි, අද මේ සත්පුරුෂ පින්වතුන් ඉගෙන ගත්තේ සිතෙහි ප්‍රභේද පිළිබඳව. මේ සිතෙහි ප්‍රභේද අද සංඛ්‍යා වශයෙන් ඔබට කියලා දුන්නා. ඊළඟ පාඩමේදී එය අපි විස්තර කරලා දෙනවා. ඊටම හොඳට හුම්කන් දෙන්න. මේ ලෝකයේ ඇති සියලුම ප්‍රශ්න විසඳන මහා ඖෂධයයි ඉගෙන ගන්න. සත්පුරුෂ පින්වත්නි, සිහියෙන් නුවණින් විමසන්න. පින්වත් ඔයතු ඊටම හොඳට නිරාවුල් සීල කරුණු වටහා ගන්න. පින්වතුනි, ඔබ ඉදිරියේ ඇතිවන සීලම ප්‍රශ්න විසඳන මහා ඖෂධය බවට පත් වෙන්නේ අභිධර්මයයි. එහෙමනම් අද පාඩම මෙතකින් අවසන් වෙනවා. මෙම පාඩම් වල අප අතින් ලියවුණු ඒ දිනේට අදාළ පත්‍රිකා මිනිපුර අමාසාති තපෝවන වෙබ් අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අප අතින් ලියවිච්ච ඒ පත්‍රිකා www.minipuramasanti.com කියන වෙබ් අඩවියෙන් පින්වත් ඔබ හැම දිනාටම ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. සත්පුරුෂ පින්වත්නි, අභිධර්ම ඉගෙන ගන්න. අභිධර්ම ඉගෙන ගන්න ඔය ඇත්තෝ ධර්ම කතික පින්වතුන් බවට පත් වේවි. පින්පව් ඉතා හොඳ දැනගනේවි. කුසල කුසල ධර්ම ඉතා හොඳ දැනගනේවි. සංසාරයේ ක්‍රියාවලිය හොඳට තේරෙවි. අතීතයෙන් වර්තමානයත් වර්තමානයෙන් අනාගතයත් කියන මේ භව චක්‍ර ක්‍රියාවලිය ඉතා හොඳට නිරවුල්ව වටහා ගන්න හැකියාව ලැබේවි. ඒ සුන්දර ධර්ම පින්වතුනි ඉතා කැපවීමෙන් ඉගෙන ගන්න. ඉදිරියට යන්නට පුදුම සුවයක්, පුදුම සතුටක්, පුදුම සැනසෙල්ලක් තමයි ලැබෙන්නේ. එහෙමනම් සත්පුරුෂ පින්වත් ඔබ හැමදෙනාම මෙතෙක් අභිධර්මයේ ඉගෙන ගනිමින් සිදු කරගත්තා පුණ්‍ය ධර්මයෝ ඔබ හැමදෙනාටම සසර දුකින් අත මිදී ලබන උතුම් නිවනින් සැනසෙන්නට ඒකාන්තයෙන් හේතු වාසනා වේවායි කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.